නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුණ අප ඒ ධර්මයෙන් පෙර අප නොදැන සිටි ජීවිතය ගැන ඉතා පුළුල් දැනුමක් අපට ලබා ගන්න පුළුවන් වුණා. සසරේ ස්වභාවය ගැන, ලෝකේ ස්වභාවය ගැන අන් අයට නොමැති දැනුමක් අපට තියෙනවා. ඒ ධර්මයේ පෙන්වා දෙන දේ පිළිගත් කෙනා දීර්ඝ සසර ගමනක් ආ බවත්, ඒ සසර ගමන ඊටාම දුක්සහිත ගමනක් බවත් දන්නවා. ਉਹ සිහි කරනවා, ඔහුට සිහි වෙනවා ඒ සසර ගමනේ ස්වභාවය. ඒ සිහි කිරීමෙන් ඒ සසර ගමනට යලි ඔහු කැමති වෙන්නේ නැහැ. ඒ සසර ගමන යලි නොයා යුතු දෙයක්, නොයා යුතු ගමනක් විදිහටයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. මක් නිසාද? ඒ ගමන පුරාවටම දුක් ස්වභාවයන්ගෙන් පිරීලා තියෙන්නේ. භාගතුන් වහන්සේ ඒ ස්වභාවයේ විවිධ විදිහට අපට පෙන්වා දෙනවා. ඔබ අහලා තිබෙනවා, ඔබ දන්නවා, ඔබට සිහි වෙනවත් ඇති. භාගතුන් වහන්සේ විවිධ විදිහට සසර ගමනේ අප විඳි අනේක ප්‍රකාර දුක් දුම්නස් ගැන පෙන්වා දී තිබෙන ධර්මයන් ඔබ අහලා ඇති, ඔබ සිහි කරනවා ඇති. ඔබ සිහි කළ යුතුයි. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවානේ, මතකද ඇතැම් අවස්ථාවලදී මහණෙනි, මහා සාගරයේ තියෙන වතුර කොච්චර විශාල ප්‍රමාණයක් තියෙනවද නේද? මහා සාගරයේ තියෙන වතුරද ඔබ සසරේ ගමන් කරද්දී අම්මා මැරුණ වෙලාවදී අඬපු කඳුළුද වැඩි කියලා අහනවා. ඒතර සසරේ එන කාලෙදී, අතීත ජීවිතවලදී අම්මා මැරුණ නිසා අඬපු කඳුළුම එකතු කළොත් සතර මහා සාගරයේ වතුරට වඩා වැඩි කියනවා. ඒ වගේ තාත්තා මැරුණ වෙලාවදී, සහෝදරයා මැරුණ වෙලාවදී, දරුවන් මැරුණ වෙලාවදී ගලපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. කියන්නේ ඒසා දීර්ඝ කාලයක් සසරේ ඇවිල්ලා තියෙනවා. ඒ ස්වභාවය කෙනෙකුට පේන්නේ නැහැ, තේරුම් ගන්න දුෂ්කරයි. බුදු කෙනෙකුගේ ස්වභාවය තමයි අන් කිසිවෙකුට දකින්න බැරි ඒ දුෂ්කර සියලු දේම මේ සමීපයේ තියෙන දෙයක් වගේ දකින්න උන්වහන්සේට පුළුවන්. ඒකයි සම්මා සම්බුද්ධ කියන අතිශය බල සම්පන්න ස්වභාවයකට උන්වහන්සේපත් වෙන්නේ. ලෝකේ කිසි කෙනෙකුට සම කරන්න තියා හිතන්නවත් බැරි ස්වභාවයක් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. ඒ නිසා අපි ධර්මයේ අහන අය විදිහට භාගතුන් වහන්සේ සසර ගැන පෙන්නපු ස්වභාවයන් ගැන අපි ඉගෙන ගනිමින් ඒ භාගතුන් වහන්සේගේ අවබෝධයේ පරිපූර්ණ බව ගැන අපට දැනුමක්, සිහි කිරීමක් තියෙන්න ඕන. ඒ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව අපට අපේ විමුක්තිය ඇති කර ගැනීම පිණිස නිර්වුල් මාර්ගයක් පෙන්වා දෙනවා. ඊටා දුෂ්කර දෙයක් නිර්වුල්ව කරගන්න ක්‍රමයක් අපට කියලා දෙනවා. ඒක හරි පුදුම දෙයක්. අපි දන්නවා මේ සාමාන්‍ය ශාස්ත්‍රය ගත්තොත්, අපි ඉගෙනගත්ත සාමාන්‍ය ශිල්ප ශාස්ත්‍ර අපි ඉගෙන ගත්තානේ නේද? ඒ සාමාන්‍ය ශිල්ප ශාස්ත්‍ර වුණත් හැමෝටම එක විදිහට කියලා දෙන්න පුළුවන්ද? එකම විෂය 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාට එක විදිහට කියලා දෙන්න බෑ. ඊටාම කලාතුරකින් තමයි සාමාන්‍ය විෂයක් වුණත් දක්ෂව උගන්වන අයෙක් බිහි වෙන්නේ. ඒතර සසරේ ස්වභාවය, සිතේ තියෙන අකුසල් වලින් බේරිලා සසරෙන් නිදහස් වෙන ඒ වගේ අපට හිතන්න දුෂ්කර දෙයක් නිරූල් කළ දීම ගැන කල්පනා කරන්න. මොනතරම් දුෂ්කර දෙයක්ද භාගතුන් වහන්සේ අපට මේ ඊට පහසුවෙන් කරගන්න මඟ පෙන්නලා තියෙන්නේ. නේද? ධර්මයේ දන්න අය කවදාවත් නොදකපු දෙයක් අහනවා. මොකද සසරේ ඊට බියජනක ගමනක් අපේ වෙත් තියෙනවා. ඒ ගමන දිගට ගියොත් ඊට වඩා බියජනකයි. ඒ නිසා නිදහස් විය යුතුයි. නිදහස් වෙන පිළිවෙල මෙයයි කියලා දැනගන්නවා. ඒ නිසා ධර්මයේ අහන කෙනාට විශාල දැනුමක් ලැබෙනවා.
ජීවිතයේ ස්වභාවය ගැන. ඉතින් මේ දැනුම අප හොඳින් ඇති කරගත්තොත් අපිට සසර ගමනෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි අහලා දැනගෙන තිබෙනවා සසරින් නිදහස් වීම පිණිස දුකෙන් නිදහස් වීම පිණිස මාර්ගයේ වැඩිීමේදී අප උදේත් කතා කළා බෝධිපාක්ෂික ධර්ම 37ක් පුරුදු කළ යුතුයි. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ අවබෝධයට උපකාර වන අවබෝධය ඇතිවීම පිණිස උපකාර වන ධර්මයන් 37ක් වඩන්න ඕන. එතකොට භාගතුන් වහන්සේ එක නිශ්චිත වශයෙන් පෙන්වා දෙන්නේ භාගතුන් වහන්සේ ඒ ධර්මයන් උපදවා ඒ ධර්ම පුරුදු කිරීමෙන් තමයි සසරින් නිදහස් වුනේ. වෙන පිළිවෙතක් වෙන ක්‍රමවේදයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ නිශ්චිතව ප්‍රකාශ කරනවා සසරින් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනා කල යුත්තේ මෙයමයි. මේ නොකොට වෙන කුමක් කළත් සසරින් නිදහස් වෙන්නේ නැහැ. ඉතින් යම් කෙනෙක් නිදහස් වුණා කිව්වොත් ඒක බොරුවක්. මේ ධර්මයන් පුරුදු නොකොට යමෙක් නිදහස් වුණා කියලා කිව්වොත් ඒක අපි පිළි නොගත යුතු එකක්. මේ ධර්මයන්ගෙන් තොර යමක් අපට කියලා දීලා නිදහස් වෙන්න පුළුවන් කියලා කෙනෙකුත් ඒක අපි පිළි නොගත යුතුයි. එනිසායි මම ඔබට මේ යලි මේක සිහි කර දෙන්න උත්සාහ කරේ. අතීතයේ වේවා වර්තමානයේ වේවා සසරින් නිදහස් වෙන්න ඕන කියලා උත්සාහ කර ඇතැම් අය බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයෙන් බැහැර යම් විදිහ ක්‍රමවේදයන් තුල නිදහස් වෙන්න පුළුවන් කියලා කියන ස්වභාවයෙන් එකලක් තිබුණා මේකලක් තියෙනවා. නමුත් අපි අපේ වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අපට අහන්න ලැබුණා. ඒ ධර්මයේ හොඳින් තේරුම් ගන්න කෙනාට තේරෙනවා මේ ක්‍රමයට හැර වෙන ක්‍රමයක් නිදහස් වෙන්න ක්‍රමයක් පවතින්න බෑ ලෝකේ කියලා. මේ ධර්මයේ ස්වභාවය ඒකයි. ධර්මයේ යමෙක් හොඳින් පිළිගත්තොත් එයාගේ නුවණ පහළ වෙනවා. නුවණ ඉපදිනවා. නුවණ කියන්නේ ඇත්ත ඇතිසිටින් දැකීමේ හැකියාව උපදිනවා. වෙන දෙකින් ඒක උපදින්නේ නැහැ. වෙන දෙයක් පරිහරණය කරොත් එයාට නුවණ වගේ දෙයක් ඉපදිනවා. ඇත්ත ඇතිසිටින් දකින්න බෑ යාට. රැවටෙනවා මුලාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුළුමනින්ම ස්වාක්ඛාතයි. රාග ද්වේෂ මොහ දුරු වීම පිණිස පවතින ධර්මයක්. ඒ ධර්මයේ යම් කෙනෙක් සිතට ඒ ධර්මයේ සිතෙන් පිළිගත් සිත ඒ ධර්මයට කැමති වුණොත් ඒ ධර්මයේ සදාසිතින් පිළිගත්තොත් ඔහුට ප්‍රඥාව ඉපදෙනවා. ප්‍රඥාව ඉපදෙනවා ඇත්ත ඇතිසැටියෙන් ඔහුට දකින්න පුළුවන්. ඔහු මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ හොඳින් තේරුම් ගන්න කෙනා දන්නවා භාගතුන් වහන්සේ කියලා දුන්න ක්‍රමයට මග වැඩුවොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන ක්‍රමයකින් වෙන්නේ නැහැ කියලා දාන්න. ආන් ඒ වගේ දැනුමක් ඇති කරගන්න. ඒතර ඔබ මුලා කරන්න වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. ඔබ ශ්‍රාවකත්වයට සුදුසුයි. හොඳට ෆවුන්ඩේෂන් එක තිබුණොත් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් කාටවත් ඒක අමාරු වෙන්නේ නැහැ නේ. ඒ වගේ ඔබ ධර්මාභෝධයට සුදුසුෙක් වෙන්න නම් තිබිය යුතු මූලික සුදුසුකම තමයි මූලික පදනම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වූ වචනය ගැන ඔබ තුල තියෙන විශ්වාසය. ඔබට සමාධිය නැති වෙන්න පුළුවන්. ඒක ගැන බය වෙන්න එපා. ඒවා පස්සේ ඉපදෙනවා. ඔබට ධර්මයේ මතක නැති වෙන්න පුළුවන්. පාඩම් නැති වෙන්න පුළුවන්. ඒක ගැන බය වෙන්න එපා. ඒක පස්සේ ඇති වෙනවා. ඔබට තිබිය යුතු ප්‍රධාන සුදුසුකම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වූ වචනය දෙවරක් නොසිතා එක එල්ලේම පිළිගන්න පුළුවන් හැකියාව. ඒතර ඔබට ඒ දක්ෂතාවයේ තියෙනවා නම් ඒ මත සිට අරහත්ත්වයේ දක්වාම වඩන්න පුළුවන් වැඩෙනවා ඒකාන්තයෙන් වෙනවා. ඒක නොවි තියන්නේ නැහැ. බුද්ධ වචනේ කියන්නේ ආන් ඒ විදිහට අපව බලවත් බවට පත් කරන වචනයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? බෝධිපාක්ෂික ධර්ම 37 යමෙක් වඩයි නම් සම්පූර්ණ කරයි නම් ඔහු අරහත්ත්වයටපත් වෙනවාමයි. නොවි තියන්නේ. ඔහු ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඒ වචනේ අපිට පිළිගන්න පුළුවන් නම් අපි බෝධිපාක්ෂික ධර්ම ගැන සතර සිතින් ඒ ධර්මයන් පුරුදු කරන්න පෙළඹෙනවනේ. පෙළඹෙනවා. භාගතුන් වහන්සේ එතනින් අපේ දැනුම නතර කරන්නේ නැහැ නේද? භාගතුන් වහන්සේ ඊට පස්සේ තවදුරටත් ඒ ධර්මයන් පුරුදු කරගන්න පුළුවන් විදිහට අපිට කියලා දෙනවනේ. ඒ නිසා අපිට භාගතුන් වහන්සේගේ උපකාරය ප්‍රමාණවත්ව තියෙනවා. අඩුවක් නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ ධර්මතා පුරුදු කරගන්නා වූ විදියවල් විවිධ විදිහට අපිට පෙන්වලා තියෙනවා.
ඉතින් ඒ පෙන්නා දුන් විදි අතර එක්තරා විදියක් තමයි අප ඔබට නිතර සිහි කරන්නේ. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා භාවනා 5ක් යමෙක් පුරුදු කළොත් බෞල වශයෙන් පුරුදු කළොත් ඒ පුහුණුව බෝධිපාක්ෂික ධර්ම සියල්ල උපදවා නිවන අවබෝධ කිරීම පිණිස පවතිනවා කියලා. ඒ භාවනා 5 තමයි අපි ඔබට නිතර හුරු කරවන්නේ මූලික වශයෙන්. එතකොට මේ භාවනා 5 මොකද්ද? අසුභ භාවනාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බ ලෝක යනබද සංඥාව, සබ්බ සංකාරයේ අනිච්ච සංඥාව, මරණ සත්‍යය. ඒ භාවනා 5 ගැන භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ භාවනා 5 යම් කෙනෙක් පුරුදු කළොත්, නිතර පුරුදු කරනවා නම්, බහුල වශයෙන් පුරුදු කළොත් ඔහු තුල ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ධර්ම උපදිනවා. මේ භාවනා 5 යම් කෙනෙක් හොඳින් පුරුදු කරනවා නම්, බහුල වශයෙන් පුරුදු කරනවා නම්, ඔහු තුල පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදෙනවා. හැබැයි මතක තියාගන්න මේ භාවනා 5 පුරුදු කරන කෙනා පංච සීක බල සහිතව වාසය කළ යුතුයි. ඒ කියන්නේ ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව කියන ධර්මතා ඔහු තුල තියෙන්න ඕන. ඒ ධර්මතා නැති කෙනා මේ භාවනා කරන්නේත් නැහැ. ඒකයි මෙතන විශේෂත්වය. මේ ධර්මයන් එකිනෙකට සම්බන්ධයි. වෙනමම නෙමෙයි තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ ධර්මයන් වෙන් කර කර පෙන්වන්නේ අපට තේරුම් ගන්නටයි. නමුත් මේ සියල්ල එකට පවතිනවා. වෙනම විස්තර කරන්න වෙනම තේරුම් ගන්න පුළුවන්. ඒතර යම් කෙනෙක් තුල ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව තියෙනවා නම්, ඒ ධර්මයන් හොඳින් පවත්වනවා නම් ඔහුට අසුභ සංඥාව, මරණ සති භාවනාව, ආහාරය පිළිකුල් සංඥාව, සබ්බ ලෝක අනිබ්බ සංඥාව, සබ්බ සංකාර සංඥාව කියන මේ භාවනාවන් කර ගැනීම දුෂ්කර වෙන්නේ නැහැ. ඔහුට කරන්න පුළුවන්. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. පවට ලැජ්ජාව බව කියන්නේ ත්‍රිවිධ දුස්චරිතයේ කෙරෙහි ලැජ්ජාවක් තිබීමත්, එහි විපාකයට බිය තිබීමත් පවට ලැජ්ජා බය කියලා කියන්නේ. ඊළඟට වීරිය කියලා කියන්නේ අකුසල ප්‍රහාණය කිරීමටත්, කුසල් උපදවා සම්පූර්ණ කර ගැනීම පිණිසත් තිබෙන වීරිය. ප්‍රඥාව කියලා කියන්නේ ආරි සත්‍ය ගැන අවබෝධය යුක්ත බව. එමෙතන යමක ආරි සත්‍ය අවබෝධයට උපකාර වන විදිහට යමක හට ගැනීමත් නැතිවීමත් තේරුම් ගන්න පුළුවන් නුවණ. ඒකයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒතර ඒ ධර්මතා 5 හොඳින් ධර්ම ශ්‍රවණය කරන කෙනා තුළ ඉපදෙනවා. ධර්මයේ හොඳින් අහන කෙනා තුළ ශ්‍රද්ධාව ඉපදෙනවා. ශ්‍රද්ධාවෙන් වාසය කරනකොට ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුළ පවට බය ලැජ්ජාව ඉපදෙනවා. පවට බයත් ලැජ්ජාවත් ශ්‍රද්ධාවත් තියෙන කෙනා තුළ වීරිය, අකුසල ප්‍රහාණය, කුසල් වඩා සම්පූර්ණ කිරීමට වීරිය ඉපදෙනවා. ශ්‍රද්ධාව, පවට ලැජ්ජා බය ආදී සියල්ල උපදවගත්තේ හු ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ධර්ම ශ්‍රවණය අසුරු කරගෙන ඒ ශ්‍රවණය කරන්නේ ආරි සත්‍ය පිළිබඳ ප්‍රකාශිත ධර්මය. ඒ ධර්මයේ විමසීමෙන් ප්‍රඥාවත් ඉපදෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණේ මුල් වෙලා ඊටා හොඳින් ධර්මය අහන කෙනා තුළ ඒ සීක ධර්ම ඉපදෙනවා. සීක ධර්ම ඉපදෙලා නැත්නම් ඔහුගේ ධර්ම ශ්‍රවණය කිරීමේ දුර්වලකමක් තියෙනවා. හොඳින් බණ අහලා නැතිකම. නේද? ඉතින් ඒකයි භාගතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කියන එක යලි යලි කළ යුතු දෙයක් විදිහට පනවන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ භාවිතා බහුලී කතා කියලා කියන්නේ ඒකත්. ඒකත් පුරුදු වෙන්න ඕන එකක්. පුරුදු වෙන්න ඕන බහුල වශයෙන් කළ යුතු එකක්. ඒ විදිහට ධර්ම ශ්‍රවණය හොඳින් කරන කෙනා තුළ ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව කියන ධර්ම උපදිනවා. නමුත් ඒ ධර්ම වල ස්වභාවය තමයි ඒවා පිරිහෙන ස්වභාවයක් ඒවයි තියෙනවා. මදි මතක තියාගන්න. ශ්‍රද්ධාව, පවට බය, පවට ලැජ්ජාව, වීරිය, ප්‍රඥාව කියන ධර්මයන් වල පිරිහිලා යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒවා හොඳින් රැකගත යුතුයි. පිරිහෙන ධර්මයන් විශේෂයෙන් ආරක්ෂා කර ගන්න ඕන. පිරිහීමේ ඉඩ කඩක් තියෙන ධර්මයන්. ඒව නැති වෙලා යන්න පුළුවන්. ඒතරේ නැති වෙලා යන්න පුළුවන්, එහෙම නැත්නම් පිරිහීමටපත් වෙන්න පුළුවන් ධර්මයන් අප කොහොමද රැකගන්නේ? දැන් ඔබට ඒ ධර්මයන් තියෙනවා නැත්තේ නෑ. ඔබට ශ්‍රද්ධාව තියෙනවා.
පවට ලැජ්ජා බය තියෙනවා. ඒක මම දැකලා නෙවෙයි කියන්නේ ඔබගේ ක්‍රියාවත් එක්ක අපිට තේරෙනවනේ. සද්ධා මාත්‍ර කරුවට තියෙනවා. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න ඕන. පවට ලැජ්ජා බය මාත්‍ර කර තියෙනවා. වීර්යය මාත්‍ර කරුවට තියෙනවා. ප්‍රඥාව මාත්‍ර කරුවට තියෙනවා. නැත්ති නෑ. අනේ අපිට මොකවත් නෑ කියලා හඳන්නේ තියෙන දේ විමසා බලන නොදන්න කෙනා. ඉන්න තැන නොබලා ඈත බලන කෙනාට මොකුත් නෑ. නේද? ආරම්භ කරන තැන ආරම්භ කළ යුතු තැන විමසා බලන්න ඕන. මම උදේ කිව්වේ ප්‍රතිඵලය දිහා බලන්න එපා කියලා. ප්‍රතිඵලය බලන කෙනාට මොකුත් නෑ තමයි. නේ? දැන් පටන් ගත්ත ගමන් ධානා සමාධි තියෙනවා කියලා බැලුවොත් පේනවද? උඩ තියෙනවද? නෑ. නමුත් උඩට සමාධි මාත්‍රයක් තියෙන්න පුළුවන්. සමාධිය කියන දේ ඇති වෙන්නේ මාත්‍රයකින්. එක පාට ධානා සමාධියක් උපදින්නේ නැහැ කෙනෙකු තුළ. එමෙ වෙන්න පුළුවන් අතිශයින් කලාතුරකින් එකල හිටිය ඇතම් බල සම්පන්න අය කෙටි කලකින් සමාධිය ඇති කරගත්ත අය ඉන්නවා. ඒ පවා එක පාට නෙවෙයි ඉන්නේ. එයත් මාත්‍රකින් පටන් ගන්න. ධර්මයේ ස්වභාවය ගැන පොදු ස්වභාවයක් භාගතුන්ස පෙන්වන්නේ මහා සාගරය වගේ. ඒ පොදු ස්වභාවය න්‍යායක්. ඒක හැම කල්ලි හැම තැනටම අදාළයි. ඒ නිසා අප වලින් තේරුම් ගත යුත්තේ අපි සිටිය යුතු තැන. ඉන්න තැන විමසා බලන්න ඕනේ. නිසා ධර්මයේ හොඳින් ශ්‍රවණය කරන කෙනා තුළ ශ්‍රද්ධාව, ලැජ්ජා, බය, වීරිය, ප්‍රඥාව ඉපදෙනවා. යලි යලි හොඳින් ධර්මය අහන කෙනා තුළ ඒ ධර්මතාව පවතිනවා. ඒ ධර්මතාව සුරක්ෂිත කරගන්න උත්සාහ කළ යුතුයි. මක්නිසාද ඒ ධර්මතාව වලින් තොරව, ඒ සීක ධර්ම වලින් තොරව එතනින් ඉහළ තියෙන කිසිම ධර්මතාවයක් උපදින්නේ නැහැ. ශ්‍රද්ධාව, ලැජ්ජා, බය, වීරිය, ප්‍රඥාව කියන ධර්මතාව තමයි කෙනෙක් තුළ මුලින් ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණයේ තුලින්. ධර්ම ශ්‍රවණය කරන කෙනා තුළ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා තුළ යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඒ විදිහටයි මේ ධර්මයේ පිහිටන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන තමයි ලැජ්ජා, බය, වීරිය ආදී සියලු ධර්මයන් ඉපදෙන්නේ. එතකොට ධර්ම ශ්‍රවණිය හොඳින් කරන කෙනාට පංචසේක බල ඉපදෙනවා. ඒ පංචසේක බල තමා තුළ තියෙන බව තමන් තේරුම් ගන්න ඕනනේ. එහෙම තේරුම් නොගත්තොත් ඔහු හිතන්නේ මොකද්ද? තමන් ඉන්න තැන ආරම්භය ගැන හිතන්නේ නැහැ. ආරම්භය මේයි කියලා දන්නෙත් නැහැ. ප්‍රතිලාභයේ කොහෙද කියලා හොයනවා. අනේ තාම නෑනේ කියලා කනගාටු වෙනවා. පසුතැවෙනවා. ඒතර ඔහු දුර්වල වෙනව නේද සිත? ඒ ශ්‍රද්ධාව පවා දුර්වල වෙලා යනවා ඔහුගේ. නේද? ඒ නිසා ආරම්භය ගැන හොඳින් තේරුම් ගන්න. ඉතින් ඒ විදිහට පංචසේක බල හොඳින් ඇති කරගන්න, ඒ ඇති වෙන පංචසේක බල හොඳින් තේරුම් ගනිමින් ඒව වඩන්න ඕන. ශ්‍රද්ධාව ඉපදුන කෙනා ශ්‍රද්ධාව වඩනවා. ශ්‍රද්ධාව ඉපදුන නැත්නම් වඩන්න බෑ නේද? බුදුරජාණන් වහන්සේගේ ගුණගෙන පැහැදුන් නැත්නම් කොහොමද බුදුගුණ වඩන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් පාරිශුද්ධයි, මේ ආකාරයෙන් අවබෝධයෙන් යුක්තයි කියලා අපට තේරෙන්නේ නැත්නම් කොහොමද බුදුරජාණන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක කියලා හිතන්නේ? එහෙම බෑ නේද? අපිට තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්ධයි කියලා අපහසුකින් තොරව බුදුගුණ හිතන්න පුළුවන්. එතකොට ප්‍රණීත භාවයටපත් වෙනවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය හොඳින් කරන කෙනා තුළ භාගතුන් වහන්සේගේ සම්බුදු ගුණ ගැන වැටහීම ඇති වෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණය හොඳින් කරනවා කියන්නේ හොඳ තන්පත් සිතෙන්, කලබල නොවන සිතෙන් ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කිරීම. කලබල වෙන කෙනා බොහොම වේගෙන් මාර්ගඵල ලබන්න ඔය වගේ දේවල් වලට පෙළඹෙනවා. හිතනවා. එහෙම හිතුවට එහෙම වෙන්නේ නැහැ. හිතන්නේ එහෙම හිතුව ඵලයට එහෙම වෙන්නේ නැහැ. ඉක්මනින් සෝවාන් වෙන්න හිතුවට වෙන්නේ නැහැ. ඒක ක්‍රමේ නෙවෙයිනේ. නේද? ක්‍රමවේදය ඒක නෙවෙයි. ඒ නියම ක්‍රමයේ අනුගමනය කළොත් ප්‍රතිඵල ලැබෙනවා. ඒතර තේරුම් ගන්න හොඳින් ධර්මයේ අහමින්, ධර්මයේ හොඳට තේරුම් ගනිමින්, ධර්මයේ තුල පෙන්වා දී තිබෙන ජීවිතය අවබෝධ කරගන්න, ලෝක අවබෝධ කරගන්න ඒ ගැඹුරු ධර්මයන් තේරෙනකොට ජීවිතය ගැන අපි නොදුටු දේ තේරුම් ගන්නකොට භාගතුන් වහන්සේ ගැන පැහැදීම, සදහසිත උපදිනවා. ඒ සදහසිත මුල් කරගෙන යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ භාගතුන් වහන්සේ කිව් දේ ඒ විදිහටම හිතන්න පුරුදු වීම. භාගතුන් වහන්සේ යමක්ද කියන්නේ ඒක ඒ විදිහටම හිතන්න පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ.
ඒතර ශ්‍රද්ධාව නැත්තම් භාගතුන් වහන්සේ කිව්ද එහෙම හිතන්නේ නැහැ නේද? දැන් භාගතුන් වහන්සේ අපට කියනවා මරණ සතිය ගැන හොඳින් මෙනෙහි කරන්න. කියන්නේ Taman තුල හොඳින් මරණ සතිය පිහිටුවගෙන ඉන්න කියලා කියනවා. සදහසිත තිබ්බොත් අපි ඒක කරනවනේ. කරනවා කියන්නේ සිද්ධ වෙන එකක්. අපි බලෙන් කරනවා අපි දත්මිටිකාන කරන එක නෙමෙයි. සදහසිත තියෙන කෙනාට බුදුගුණ මෙනෙහි කිරීමට දත්මිටිකාගෙන ඉන්න ඕනේ නැහැ. සිද්ධ වෙන එකක් ඒක. හේතු සහිතයි ධර්මය කියන්නේ ඒකයි. භාගතුනස් පෙන්වනවා මෙන්න මේ ප්‍රතිලාභ ලැබෙනවා අසුභ සංඥාව වඩන්න. මේ ප්‍රතිලාභ ලැබෙනවා මෙන්න මේ භාවනාවන් ටික කරන්න කියනවා. ඒ අවබෝධය පිළිගත්තොත් ඒ භාවනා ටික කරන්න අපේ හිත නැවෙනවනේ. හිත නැවෙනවා. ආරම්භයේදී සුළු දුෂ්කරතා තියෙනවා. ඒ සුළු දුෂ්කරතා තියෙන්නේ ආධුනික නිසා. එහෙම දුෂ්කරතා වලට යට වෙන්නේ නැහැ ශ්‍රද්ධාව තියෙන කෙනා. ශ්‍රද්ධාව සමග නුවණ ඔක්කොම යට ඉපදිනවනේ. නේද? ධර්ම ශ්‍රවණේ අලි කරද්දී ඒ නුවණ ඉපදිනවා. එතකොට ඒ සුළු දුෂ්කරතා වලින් ඔහු යට වෙන්නේ නැහැ. එතකොට භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මයන් පුරුදු කර යනකොට ඒක යෝනිසුමනසිකාරය. ඒ යෝනිසුමනසිකාන යුක්ත වාසය කරනකොට ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව ඒ ආදී ධර්මයන් ඉපදෙනවා බලවත් වෙනවා. එතකොට ඒ පංචසේක බල අසුරු කරමින් අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බ ලෝකේ අනිබිර සංඥාව, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව, මරණ සතිය කියන මේ භාවනා පහ යම් කෙනෙක් හොඳින් පුරුදු කරනවා නම් ඔහු තුළ පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර යම් කෙනෙක් ඒ විදිහට ධර්මයේ වඩද්දී ධර්මයේ පුරුදු කරද්දී පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදෙනකොට ඒ පංච ඉන්ද්‍රිය ධර්ම පිරිහීමටපත් වෙන්නේ නැති ධර්මතා. පංච ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ පිරිහෙන්නේ නැති જાතිය. ඉපදුනොත් ඒවා ආය අතුරුදහන් වෙලා යන්නේ නැහැ. පැහැදිලිද? පංචසේක බල පිරිහෙන්න පුළුවන්. නමුත් පංචසේක බල ඇසුරු කරගෙන මේ භාවනා කරමින් ඉන්න කෙනා තුළ යම් කලක පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදෙනවා. දැන් පංචසේක බල පිරිනවද? දැන් පිරින්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් පංචසේක බල ඊතා ආදරෙන් උපදව ගන්න ඕන. ඊතා ආදරෙන් රකින්න ඕන. මවගේ කුසට ළමයෙක් ලැබුණාම ඒ ළමයා බිහි වෙන තෙක් ඒ ළමයා රකින්නවනේ. බිහි වුණාන් පස්සේ රැකගන්න පහසුයි. බිහි වෙන තෙක් රැක ගැනීම දුෂ්කරයිනේ. ඒ වගේ තමයි ධර්මය. යම් කෙනෙක් තුළ හිතේ ඒ ධර්මයේ තුළ පිහිටනකොට ඊටාම පරිස්සමෙන් ඒ ධර්මයේ රැකගත යුතුයි. ඒ සඳහා තියෙන්නේ ශ්‍රද්ධා ගෞරවය. සදහැ සිතමයි උපකාර වෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව ආදරය. ඒ ගෞරව ආදරෙන් වාසය කරන කෙනා තුළ පංචසේක බල සුරක්ෂිත වෙනවා. පංචසේක බල සුරක්ෂිත කරගනිමින් ඒ පංචසේක බල හොඳින් තේරුම් ගනිමින් මේ භාවනා පහ යමෙක් කරගෙන ගියොත් ඔහු තුළ පංච ඉන්ද්‍රිය ධර්ම පහළ වෙනවා. පහළ වෙනවා කියලා කියන්නේ ඒ ඉපදෙනවා කියන එකම තමයි. නමුත් ඒ තරම්ම අద్භූත දෙයක් නිසායි පහළ වෙනවා කියන්නේ. ඒතර ඒ ඉන්ද්‍රිය ධර්ම යමෙක් තුළ ඉපදුනා කියලා කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම පිරිහෙන්නේ නැති ධර්මතා. ඉන්ද්‍රිය ධර්ම පිරිහෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම ඉපදුන කෙනා තුළ තිබෙන පංචසේක බල පිරිහෙන්නේ නැහැ. මක් නිසාද? නොපිරිහෙන ධර්මයක් තුළ ඔහු පිහිටි නිසා. ඔහු නොපිරිහෙන කෙනෙක් බවට ඔහුපත් වුණා. දැන් ඔහු තුළ ඉපදී තිබුණ අනිකුත් ධර්ම පිරිහෙන්නේ නැහැ. ඒතර ඒ විදිහට වඩන කෙනා මේ භාවනා පුරුදු කරමින් ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩනවා. එතකොට සේක බල හොඳින් ඇසුරු කරගෙන මේ භාවනා කරද්දී ඒ පංච ඉන්ද්‍රිය ධර්ම සමබරව ඔහු තුල පිහිටනවා. අසමබර වෙන්නේ නැහැ. පංච ඉන්ද්‍රිය ධර්ම සමබරව වැඩෙනවා. සමබරව වැඩෙන්නේ මේ භාවනා පහ තුල සිත සමබරව වැඩෙන ස්වභාවයක් තියෙනවා. සිත
නොයෙකුත් විදිහේ පැති වලින් කෙලසිලා තියෙන සිතක්. කෙලස් දුරු නොකරපු කෙනාගේ සිත විවිධ විදිහට කෙලසිලා තියෙනවා. එක විදිහකින් නෙවෙයි. රාගය, ద్వේෂය, මෝහය, iriසියාව, ගුණමකුකම මේ ආදී නොයෙකුත් අකුසල් තියෙනවා. ඒතර යා ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ නොයෙකුත් විදිහට ඔහු බැඳිලා ගිහිලා තියෙනවා. ඒ හැම එකකින්ම ඇති වෙච්ච කිලිටි වෙච්ච ස්වභාවයන් සමබරව පාලනය කරන්න සමර්ථ වෙනවා මේ භාවනා පහ කිරීමෙන්. එතකොට ඒ භාවනා පහ හොඳින් පුරුදු කරද්දී පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදිලා ඒ ඉන්ද්‍රිය ධර්ම සමබරව පුරුදු වෙනවා, වැඩිනවා. මොනවද මේ පංච ඉන්ද්‍රිය ධර්ම? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීමමයි. එයමයි. වීරිය කියලා කියන්නේ කෙලස් දුරු අකුසල් දුරු කිරීමට සහ කුසල් උපදවා සම්පූර්ණ කිරීම පිණිස වන වීරිය. සිහිය කියන්නේ සතර සතිපට්ඨානයේ තුල සිත පිහිටවීමේ සිත පිහිටවන්න පුළුවන්කම. සමාධිය කියලා කියන්නේ කුසල් අරමුණක සිත එකඟ වීම, සතර ධ්‍යාන සමාධි දක්වාම සමාධිය. ප්‍රඥාව කියලා කියන්නේ ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය, අවබෝධය. ඒතර ඒ ධර්මතා එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම ඉපදුණු කෙනා මේ භාවනා වැඩිම තුලම ඒ ඉන්ද්‍රියන් බලවත් වෙනවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙද්දී ඒ ඉන්ද්‍රියන්ම බල ධර්ම බවට පත් වෙනවා කියලා. ඉන්ද්‍රිය ධර්මමයි බල ධර්ම බවට පත් වෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය බවට පත් වෙනවා. ඒතර ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා බලයම ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඒතර විරිය ඉන්ද්‍රිය විරිය බලය බවට පත් වෙනවා. සති ඉන්ද්‍රිය සති බලය බවට පත් වෙනවා. සමාධි ඉන්ද්‍රිය සමාධි බලය බවට පත් වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්ම බවට පත් වෙනවා. ඒක මේ වගේ දැන් යමෙකුට සද්ධා ඉන්ද්‍රිය තියෙනවා කියලා කියන්නේ යම් කෙනෙක් ඔහුට සිහි කළ දෙන්න ඕනේ දැන් බුදුගුණ සිහි කරන්නකෝ හිත හදාගන්න පුළුවන් නේ කියලා ඔහුට සිහි කළ දෙන්න ඕනේ නැහැ. දැන් සමහර අයට යම් ප්‍රශ්නයක් එනවා කියන්නකෝ නේද? යම් ගැටලු වෙනවා ජීවිතේට. විවිධ විදිහේ හේතු නිසා යම් ගැටලු ඇති වෙනවා කියන කනගාටු වෙනවා. පීඩාවටපත් වෙන මිනිස්සු ඉන්නවා. ඒතර අපි හිතවතෙක් එහෙම වුණාම බුදුගුණ මෙනෙහි කරන්නකෝ කියලා අපි කියනවා නේද? සද්ධා ඉන්ද්‍රිය තියෙන කෙනාට එහෙම ඕනේ නැහැ. පැහැදිලිද? ඔහුට බුදුගුණ සිහි කරගන්න පුළුවන්. බුදුගුණ සිහි වෙනවා. ඔහුට බුදුගුණ සිහි කරමින් සුවපහසුවෙන් ඉන්න පුළුවන් හිතක් ඔහුට තියෙනවා. අපි අහලා තියෙනව නේද සීවලි මහරහතන් වහන්සේ මව් කුසේ අවුරුදු 7යි මාස 7යි දින 7ක් හිටියා. ඒ මව කුමාරයා ඉපදෙන්න විලිරුදාව හැදිලා දවස් 7ක් හිටියා නේ. ඒ කාලේ ඊටාම වේදනාවෙන් වාසය කරේ. දැන් ලෝකේ ඊටා අමාරු දෙයක් නේ විලිරුදාව කියන එක නේද? ඒතර මව් කුසේ ළමයෙක් අවුරුදු 7ක් මාස 7ක් කාලයක් දවස් 7කුත් නේද? අවුරුදු 7යි මාස 7යි දින 7ක් මව් කුස දරාගෙන එළම ලැබෙන්න ශාල වේදනාවකින් හිටියා. ඒ වේදනාව විඳිමින් එතුමිය සිහි කරා කියනවා නේද? භාගතුන් වහන්සේ මේ සියලු දුකෙන් නිදහස් වුණා කියලා සිහි කරා කියනවා. ඒ කුමක්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ ආන්ගේක. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියේ ස්වභාවය. දැන් බලන්න අපිට ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවද කියලා අපි ගැන බලන්න ඕනේ නේ. ඒක තමයි ධර්මයේ තමා තුළින් බලනවා කියන්නේ. අපිට ඊතරම් ලොකු වේදනාවක් ඉපදිලා නැහැ නේ මෙතන ඉන්න සහ ඒ සීවිලි මහරහතන් වහන්සේගේ මාව සිටි යම් කලක දැන් පටන් මේ දක්වා ලෝක ඉතිහාසයේ කාටත් ඒ ඊතරම් ලොකු වේදනාවක් ආපුවයි නැහැ. නේද? එහෙනම් දරුණුම ගණේ අමාරු වේදනාවක් උහුලපු කෙනෙක් නේ. නෑ එතුමිය ඒ වේදනාවට මුහුණ දුන්නා නේද ශ්‍රද්ධා ඉන්ද්‍රියේ මුල් කරගෙන. එහෙනම් ඒ ශ්‍රද්ධාව එතුමියගේ සිතට බලයක් බවට පත් වුණා. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් සිහි තිබුණ නැත්නම් සිත රකන බලයක් වෙන්නේ නැහැ නේද?
දැන් ඔබට ඉන්ද්‍රිය සහ බලය ගැන තේරෙන්න ඕනේ නේද? ඒ විදිහේ තමයි වීරිය කියන එකත්. වීරිය කියලා කියන්නේ අකුසල් දුරු කරන්නටත් කුසල් උපදවා සම්පූර්ණ කරන්නත් තියෙන වීරිය. ඒතර යම් අකුසලයක් සිතට ආපුහාම ඒක දුරු කර ගැනීමට අපට එක්කෝ බුදුගුණ සිහි කරගෙන භාගතුන් වහන්සේ ගැන සිහි කරමින් ඒක දුරු කර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වීරිය මුල් කරගෙන දුරු කර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් සිහිය මුල් කරගෙන, නැත්නම් සමාධිය මුල් කරගෙන, ප්‍රඥා මුල් කරගෙන සිත රැක ගන්න පුළුවන් නම් අපි සාර්ථකයි. නේද? එහෙනම් තව කෙනෙකුගේ උපකාරකින් තොරව ශ්‍රද්ධාව හෝ වීරිය හෝ සිහිය සමාධිය ප්‍රඥාව කියන මේ ධර්මතා වලින් අපට ආරක්ෂාවක් සැලසෙනවා නම් තව කෙනෙක් උදව් නොකොට තව කෙනෙක් අපට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැත්තම් අප තුළම ඉපදුණු ධර්මතා විදිහට ශ්‍රද්ධාව වීරිය සත්‍ය සමාධිය ප්‍රඥාව කියන ධර්ම වලින් අපට සැනසීම තියෙනවා නම් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් අප තුළ තියෙනවා. ඒතර මේ ඉන්ද්‍රියන් තුලින්ම අපේ සිතට බලයක් තියෙනවා. සිතේ බලය කුමක් පිණිසද? අකුසල් වලින් පීඩා නොවි වාසය කිරීම පිණිස. අකුසලයකට ගොදුරු නොවි ආරක්ෂා වීම පිණිස. නිතරම තේරුම් ගන්න අපිට සිත බලය කියන්නේ අර සාමාන්‍ය ලෝකයා හිතන අනවශ්‍ය දෙයක් නෙවෙයි ඈ. ආසෙන් යන්න හරි එහෙම නැත්නම් කාගේ හරි හිත වසඟ කරන්න කවුරු හරි দমনය කරන්න එහෙම නෙවෙයි. එහෙම චිත්ත බලයක් නෙවෙයි අපි ධර්මයෙන් සෙවි යුත්තේ. ඒ වගේන හිතලා තමයි ගොඩාක් මුලාවීම් තියෙන ලෝකේ. ධර්මයේ සැබෑ පිළිසන් ලබන්න බැරි ඒකයි. අනවශ්‍ය පැති වලට මිනිසුන් කල්පනා කරන. චිත්ත බල කියලා කිව්වම හිතන්න වෙන එකක්. සාත්‍තර කියන හයියක් අනුගේ හිත කියන හයියක් එහෙම එකක් හිතින්නේ. එහෙම නෙවෙයි චිත්ත බලය කියන්නේ. චිත්ත බලය කුමක් පිණිසද? අකුසල් වලින් තියෙන පීඩාවෙන් බේරෙන්න. ඒකනේ තියෙන අර්බුදය අපිට නේද? ඉතින් ඒ චිත්ත බලය ඇති කරන්න උදව් වෙන ධර්මතා තමයි ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒතර අපට සිත රැක ගන්න උවමනා වෙලාවට ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ නැත්තම් අපි තුල වීරිය ඉස්මතු වෙන්නේ නැත්තම් සතිය ඉස්මතු වෙන්නේ නැත්තම් සමාධිය ඉස්මතු වෙන්නේ නැත්තම් ප්‍රඥාව ඉස්මතු වෙන්නේ නැත්තම් අපට ඒ වයින් අනුග්‍රහයක් නැත්තම් ඒ ධර්ම ඔබ තුළ පිහිටා නැහැ. දැන් තේරුම් ගන්න පුළුවන් නේද? එතකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්මයන්ගෙන් කුමක් හෝ අපේ රැකවරණයට නිතර තියෙනවා නම් ඒ පහම එකට එන්නේ නැහැ. ඒ ධර්මතා පහෙන් එකක් හෝ අපට අප තුළ අපේ ආරක්ෂාවට නිතර පවතිනවා නම් යම් වෙලාවකදී යම් බලයක් යම් ධර්මතාවයක් නිතර නෙවෙයි මම කියන්නේ යම් වෙලාවකදී යම් ධර්මතාවයක් තියෙනවා. ඒතර නිරන්තරයෙන් අපේ ආරක්ෂාවට එක් ධර්මයක් හෝ තියෙනවා. යම් කෙනෙක් ඉන්න සමාධිය තියෙනවා. ඔහුට සමාධියට සමවැදිලා යම් වෙලාවක ඉන්න පුළුවන්. ඒ පහසුවෙන් ඔහුට ඒ දවසම තියෙනවා. ඔහුට චිත්ත පීඩාවක් આવත් ඔහු භාවනාවකදී සමාධිය ඇති වෙනවා. ඒ සමාධියෙන් ඔහු පහසුව ඇති වෙනවා. ඒතර ඒ සමාධිය කියන ධර්මයෙන් ඔහුට පහසුවක් තියෙනවා. ඊළඟට අපි තුමු වීරිය කියන ධර්මතාවය තියෙනවා. අපි තුමු කෙනෙක් බනිනකොට ඔහුට පීඩාවක් ඇති වෙනවා. දැන් සාමාන්‍ය කෙනෙකුට නින්දාවක් ඇහුනොත් පීඩයිනේ නේද? ඔහු ඒ නිමිත්ත නොගෙන ඉන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. කන සංවර කරගන්නවා. ඔහු ඒ දක්ෂතාවය තියෙනවා. ප්‍රිය දේවල් බලලා හිත ඇවිස්සෙන ස්වභාවය ඔහුට නැත්තම් ඒව පාලනය කරගෙන නම් ඔහුට පහසු තියෙනව නේද? ඒ වගේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ධර්මතාවලින් යම් ධර්මයක් අසුර කරගෙන Tamanට ආරක්ෂාව තියෙනවා නම් ඒ වෙලාවේදී ඒතර Taman හොඳට හොයලා බැලුවොත් ඒ ධර්මතා පහම හොඳින් පවතිනවා. ඒ ධර්මතා පහෙන් Tamanට ආරක්ෂාව තියෙනවා. තව කෙනෙක් මට බල කරන්න ඕනේ නැහැ. සිහි උපදවන්න දෙයක් නැහැ. Taman තුලම හැකියාවක් තියෙනවා. ඒ ධර්මතා මුල් කරගෙන රැකවරණයක් සලස ගන්න. හිත රැකගෙන ඉන්න. හිත පීඩාවටපත් නොවි, හිත විනාශ නොවි රැක ගන්න ඒ ධර්මතාවල උපකාරයක් තියෙනවා. ආන් එහෙමනම්
ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම මුල් වෙලා බල ධර්ම තියෙනවා. ඒකට භාගතුන්ස් පෙන්වා දෙනවා මේ ඉන්ද්‍රිය ධර්මම තමයි බල ධර්ම බවට පත් වෙන්නේ. බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා. ඒක මේ වගේ කියලා භාගතුන්ස් පෙන්වා දෙනවා. ගංගාවක් තියෙනවා. ඒ ගංගාව මැද දූපතක් තියෙනවා. ගංගාවේ මැද දූපතක් තියෙනකොට දැන් උතුරේ සිට පහත් දකුණට ගලන ගංගාවක් තියෙනවා. මැද දූපතක් තියෙනවා. ඒතර යම් තැනකදී දූපත මුණ ගැහෙන්නේ යම් තැන එතනින් ගඟ දෙකට බෙදෙනවා. දෙකට බෙදලා දූපත දෙපැත්තෙන් ගඟ ගලනවා. ආපහු දකුණු කෙළවරදී ගඟ එකතු වෙනවා. ඒතර භාගතුන්ස් පෙන්නනවා උතුරු කෙළවරේ සහ දූපතේ උතුරු කෙළවරේ සහ දකුණු කෙළවරේ එකම ගඟ දූපත ළඟ දෙකක් වෙලා තියෙනවා. ආන් ඒ වගේ කියනවා. පංච ඉන්ද්‍රියම පංච බල බවට පත් වෙනවා. පංච බලම පංච ඉන්ද්‍රිය බවට පත් වෙනවා කියනවා. ඒතර බලන්න අපිට පංච ඉන්ද්‍රිය ධර්ම අපතුල ඉපදුනොත් පංච බල ඉපදලානේ නේද? පංච ඉන්ද්‍රිය බලවත් වුණොත් පංච බල බලවත් වෙලානේ. ඒතර භාගතුන් වහන්සේ ධර්මතා ගොඩාක් වැඩි යුතුයි කියනවා වගේම ඒ ධර්මතා පහසුවෙන් උපදව ගන්න ක්‍රමවේදයක් අපිට කියලා දෙනවා නේද? දැන් පේනවද අපිට අපි භාගතුන් වහන්සේ අපව බය කරනවද? අප මුලා කරනවද නෑ නේද? කල යුතු දේ මෙයයි කියලා දෙනවා. වෙන ක්‍රමයක් නෑනේ. කල යුතු දේ මෙයයි කියලා අපිට පෙන්නනවා. කරන ආකාරයත් ඊටා පහසු විදිහට අපිට පෙන්නනවානේ. නේද? එතකොට අපි පංච ඉන්ද්‍රියන් උපදව ගැනීම පිණිස කල යුතු දේ කල යුතුමයි. පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදීම පිණිස කල යුතු දේ කළොත් පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදිනවාමයි. පංච ඉන්ද්‍රිය ධර්ම ඉපදුනොත් ඒවා පිරෙන්නේ නැහැ. ඒවා පිරිහිලා යන්නේ නැහැ. ඒතර පංච ඉන්ද්‍රිය ධර්ම තියෙන කෙනා තුළ පංච බල ධර්මත් පිහිටනවා. පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම තියෙන කෙනා තුළ සතර සම්‍යක් ප්‍රදන් වීරිය පිහිටනවා. සතර සම්‍යක් ප්‍රදන් වීරිය ඔහු තුළ පටන් ගන්නවා. සතර සම්‍යක් ප්‍රදන් වීරිය තියෙන ඔහු තුළ. සතර සම්‍යක් ප්‍රදන් වීරිය යම් කෙනෙක් තුළ තියෙනවා නම් අප කලිත් කිව්වා ඔහු තුළ ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් තොරව සතර සම්‍යක් ප්‍රදන් වීරිය හටගන්නේ නැහැ. මක් නිසාද සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියලා කියන්නේ අකුසල් ප්‍රහාණයත් කුසල් උපදවා වැඩිමත් පිණිස වන වීරිය. එහෙනම් අකුසල් සහ කුසල් පිළිබඳ හොඳ දැනුමක්, පිරිසිදු දැනුමක්, නිර්වෝල් දැනුමක් නැති කෙනා තුළ ඒ වීරිය හටගන්නේ නැහැ. අකුසල් ප්‍රහාණය කරන්නට කැමැත්තක් නැති කෙනා තුළ අකුසල් ප්‍රහාණය පිණිස වීරිය ඇති වෙන්නේ නැහැ. අකුසල් ප්‍රහාණය කරන්න කැමැත්ත ඉපදෙන්න නම් අකුසල් ගැන හොඳ දැනුමක් ඔහු තුළ තියෙන්න ඕන. අකුසලයේ කියන්නේ මෙයයි, අකුසලයේ විපාකයේ මෙයයි කියන පිරිසිදු දැනුමක් නැත්තම් අකුසලෙන් නිදහස් වෙන්න හිත පිහිටන්නේ නැහැ. නේ? දැන් අර ඒ කාලේ සමහර මිනිස්සු ත්‍රස්තවාදීන් පහර දෙනවා කියලා කිව්වහම වස්තුව තියාගෙන ඉන්නවා. වස්තුවට ලෝභයෙන්. ඒක දැනගන්න කෙනා මේ වස්තුව තියා මොනවා වුණත් ත්‍රස්තවාදීන් අප විනාශ කළා දානවා. ජීවිතේ රැක ගන්න මඟ හරිනවා කියලා දැනගත්ත කෙනා මඟ හරිනවා. නැති කෙනා අර කාල්ලාගෙන ඉන්නවනේ. අන්තර ගොදුරු වෙනව නේද? ඈ? ගොදුරු වෙලා යනවා. විනාශ වෙලා යනවා. ඒ වගේ ඒතර යා ඒ එන විනාශය අඳුරගත්ත කලින්ම. ඒ විනාශයේ ස්වභාවය හොඳින් තේරුම් ගත්ත කෙනා වස්තුවට ආස කළේ නැහැ, විනාශයෙන් බේරෙනවා. ඒ වගේ තමයි අකුසලයේ තියෙනවා ආස්වාදයක්. අකුසලයේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකේ විහිසුණු පැත්තක් තියෙනවා. අකුසලයේ භයානක පැත්තක් තියෙනවා. ආදීනමයක් තියෙනවා. මෙලවත් දුක් විඳලා පරලෝක දුගතිය ඉපදීම දක්වා සතර අපාය ඉපදීම දක්වාම භයානක විපාක තියෙන අකුසලයේ. මේක දකින්නේ කොහොමද අපි? මොකද්ද අකුසලයේ විපාක අකුසලයේ ගැන අකුසලයේ විපාක ගැන දැනුම ඇති වෙන්න අපට උදව් වෙන පළවෙනි දේ මොකද්ද? ශ්‍රද්ධාවමයි. ඒ කියන්නේ දන්නේ බුදුරජාණන් වහන්සේනේ. අපට බුදුරජාණන් වහන්සේනේ කියලා දෙන්නේ. ඒ වචනේ පිළිගැනීමෙන් තමයි කුසල අකුසල ගැන දැනුම අපට එන්නේ.
ඊට පස්සේ අපි ඒ දැනුම මුල් කරන් විමසා බලද්දී ඒක ප්‍රඥාව බවට පත් වෙනවා. භාගතුනස පෙන්වා දෙනවා රාගය, ద్వේෂය, මෝහය මෙන්න මේ බඳු දේවල් තියෙනවා. මේවා සිත් තුළ ඉපදෙනවා. ඉපදුනන් පස්සේ මෙන්න මේ වගේ පීඩා උපදිනවා කියලා පෙන්වා දෙනවා. ඒ වචනේ පිළිගත්ත කෙනා ඒක විමසලා බලනවා. ඔහුට තේරෙනවා ඇත්ත. ඒතර ශ්‍රද්ධාව මුල් වෙනවා, අවබෝධය ඇති වෙනවා. ප්‍රඥාව කියන්නේ තමා තුළම මේ අකුසල වල ස්වභාවය තේරුම් ගන්නවා. ශ්‍රද්ධාවෙන් පිළි නොගත්තොත් විමසලා බලන්නේ නැහැ. ඒතර ඒකේ ආස්වාදයක් තිබුණත් ආදීනව ඔහු විමසා බලපහම තේරෙනවා. ආදීනව බරපතලයි කියලා ඔහුට තේරෙනවා. භාගතුන් වහන්සේගේ වචනේ තවදුරටත් ඔහු පිළිගන්නවා මෙලොව පමණක් නෙවෙයි පරලොවටත් ඒ ආදීනව තියෙනවා. මෙලොව මෙතරම් දුකක් නම් ඒ දුක ප්‍රත්‍යක්ෂ වූ කෙනා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගත කෙනා තුළ පරලොව දුක ගැන ශ්‍රද්ධාව ගිලිහිලා යන්නේ නැහැ. පරලොව දුක ගැන දැනගන්නේ ශ්‍රද්ධාවෙන් නේද? නමුත් මෙලොව දුක ශ්‍රද්ධාවෙන් පමණක් සම්පූර්ණයෙන් දකින්න බෑ. මෙලොව දුක දැනගන්න ශ්‍රද්ධාව උපකාර වෙනවා, ප්‍රඥාව උපදවන්න ඕන. ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන නුවණින් විමසා බලද්දී ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න පුළුවන් ඒක. කෙලස් දුක් සහිතයි කියන එක. ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්නේ ඒක. පරලොව විපාකයේ දකින්නේ ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි. මෙලොව විපාක සදහසිතින් තේරුම් අරන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තේරුම් ගත්ත කෙනා පරලොව විපාකයේ සදහසිතින්ම පිළිගන්නවා. ඒ සදහසිත නැති වෙන්නේ නැහැ. ඒ විදිහට අකුසලේ විපාක තේරුම් ගත්ත කෙනා අකුසලේ දුරු කරන්න ආසයි. ඒ ආසාව මුල් වෙලා අකුසල් දුරු කිරීමේ වීරියත් කුසල් උපදවා වැඩිීමේ වීරියත් ඉපදෙනවා. ඒතර ප්‍රඥාව, සද්ධාව, ප්‍රඥාව මුල් වෙලා තමයි සතර සම්‍යක් ප්‍රදාන් වීරිය ඇති වෙන්නේ. ඒතර පංච ඉන්ද්‍රිය පංච බල වඩද්දී ශ්‍රද්ධාව තියෙනවනේ. එතන ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තියෙනවනේ. ප්‍රඥාවක් තියෙනවා. ඒ පංච ඉන්ද්‍රිය ධර්ම තුල විරිය ඉන්ද්‍රිය කියලා තියෙන්නේ. ඒ විරිය ඉන්ද්‍රිය පිහිටන්නේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තුල. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පංච විරිය ඉන්ද්‍රිය කොතනදී දැකිය යුතුද? විරිය ඉන්ද්‍රිය දකින්න ඕන සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තුල. සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තුල තමයි විරිය ඉන්ද්‍රිය දකින්න තියෙන්නේ. ඒතර යම් කෙනෙක් Taman තුල විරිය ඉන්ද්‍රිය තියෙනවද කියලා කොහොමද දකින්නේ? ඔහු තුල අකුසල් නූපන් අකුසල් නූපදවා සිටීම පිණිස වීරිය තියෙනවද? උපන් අකුසල් ප්‍රහාණය පිණිස වීරිය තියෙනවද? නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීරිය තියෙනවද? උපන් කුසල් සම්පූර්ණ කර ගැනීම පිණිස වීරිය තියෙනවද? කියන එක ඔහු තුලම දැකිය යුතුයි නේ. වෙන දකින්න ක්‍රමයක් නැහැ නේද? තව කෙනෙක් දැන් මට පුළුවන් ද ඔබ තුල ඒක තියෙනවා කියලා කියන්නේ? ඔබට සතර සම්‍යක් ප්‍රදාන වීරිය තියෙනවා කියලා කවුද කියන්නේ? කියන්න පුළුවන් එකම කෙනා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැතිකොට ඒක දකින්න පුළුවන් එකම කෙනා තමන් විතරයි. ඒකයි ධර්මයේ තමා තුලින් දකින්නවා කියලා කියන්නේ. තමා තුළට පමනවාගෙන විමසා බැලිය යුතුයි. ඒතර යම් කෙනෙක් තමන් තුළ විරිය ඉන්ද්‍රිය තියෙනවද කියලා කොහොමද තේරුම් ගන්නෙ? සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තමා තුළ තියෙනවද කියලා බැලුවොත් පේනවා තියෙනවද නැද්ද කියලානේ. එහෙනම් අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා පළමු වීරිය ගැන පෙන්වා දෙනවා. නූපන් අකුසල් නූපදවා සිටීම පිණිස කැමැත්ත ඇති කර ගන්නවා. වෑයම් කරනවා. වීරිය ආරම්භ කරනවා. සිත බලවත් කර ගන්නවා. ප්‍රධාන වීරිය ඇති කර ගන්නවා. දැන් බලන්න මේ ක්‍රියාදාමය තියෙනවද? අනුප්පන්නානං අකුසලනං ධම්මානං අනුපාදාය චන්දං ජනේති. නූපන් අකුසල් නූපදවා සිටීම පිණිස කැමැත්ත තමන් තුළ තියෙනවද? ඒක කවුද බලන්න ඕන? තමන් තුළ බලන්න ඕනනේ තියෙනවද? ඒ කැමැත්තෙන් වාසය කරන කෙනා තුළ කැමැත්ත තියෙනවා කියලා කොහොමද දන්නේ? දැන් කැමැත්ත තියෙනවා කියලා බලන්න ඕනනේ. කොහොමද කැමැත්ත තියෙනවා කියලා තේරෙන්නේ? බලන්න මේ ධර්මයන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ.
චන්දං ජනේති වායමති. ඔහු වෑයම් කරනවා. වෑයම් කිරීම තියෙනවා නම් ඔහු තුල කැමැත්ත තියෙනවා. හේතු සහිතයි ධර්මය කියන්නේ ඒකයි. නැත්තම් සිහින ලෝකයක හිටියට බෑ. දැන් ගොඩක් අය සිහින ලෝකෙන ඉන්නේ. මං අවබෝධ කරගන්න කොහොම හරි. මට අවබෝධ වෙයි. නැත්නම් අවබෝධ වුණා කියනවා. විමසා බැලිය යුතු ක්‍රමය මොකද්ද? ඊට වෙනස් නේ. ඇත්ත ඇතිසිතින් දකින්න ක්‍රමය වෙනස් නේ. එහෙනම් බලන්න ඕන සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තමා තුළ තියෙනවද? කොහොමද බලන්නේ? නූපන්න අකුසල නූපදවා සිටීම පිණිස වීරිය පවතිනවද? කොහොමද බලන්නේ? කැමැත්ත තියෙන නූපන්න අකුසල නූපදවා තියන්න නේ. කැමැත්ත තියෙනවද කියලා බලන්නේ කොහොමද? කැමැත්ත තියෙනවද වෑයම් කරනවා. වෑයම් කරන කෙනා තුළ වීරිය පටන් ගත්තා වෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති. ඔහු වීරිය පටන් ගන්නවා. දැන් ඔබට මේක කිව්වහම තව කරුණක් මතක් වෙන්න ඕන. විරියං ආරභති කියලා කිව්වම කරුණක් මතක් වෙන්න ඕන. පටන්ගත් වීරියෙන් යුක්ත කෙනා කියන්නේ කුමන ධර්මයක් පුරුදු කරන කෙනාද? නිවන් දොරේ හැපී සිටින කෙනා කවුද? මරණ සතිය වඩන කෙනා. ඔහු පටන්ගත් වීරියෙන් යුක්ත කෙනා කියලා භාගතුන්සේ පෙන්නනව නේද? දැන් ඔබට තේරෙනවද මේ භාවනාවන් තුලින් අපි ගේන්නේ කොහෙටද කියලා? ඈ? මේ භාවනාව තුලින් අපව ගෙන යන්නේ කොහෙටද? මේ ගැඹුරු ධර්මයේ කරා අපව ගෙනියනවනේ. කිරි දරුවෙකුට කිරි ටික පොවලා බලවතෙක් කරන මවක් වගේනේ. බලන් ඉන්න කෙනාට හිතෙන්නේ නැද්ද කිරි ටිකක් බීලා මේ වැඩක්ද කියලා? බත් කවන්න හිතනවනේ. නේද? ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ අපිට සහතික කරලා පෙන්නනවා මේ ධර්මයන් පුරුදු කළොත් මෙතෙන් යන්න පුළුවන්. අපිට තියෙන්න ඕන ගුණයක්. බුදුරජාණන් වහන්සේ ගුණ දකින්න පුළුවන් හැකියාවක්. ඒතර අපි නිහතමානීව ඉතා සතුටින් මේ ධර්මයන් පුරුදු කරගෙන යනවා. ප්‍රතිඵල පසු කලක තියෙනවා. ඒ මොහොතේ නෑ. ඒ මොහොතේ බැලිය යුත්තේ අපි කිව් දේ කරනවද? පැමිණිය යුතු තැන පැමිණුණාද? පටන් ගත යුතු තැන පටන් ගත්තාද කියන එකයි. ප්‍රතිඵල පසුව තියෙනවා. ඒතර බලන්න තමා තුළ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තියෙනවද කියලා තමා විමසා බලනකොට පළමු වීරිය තියෙනවද කියලා බලන්න නම් පළමුනි වීරිය තියෙනවද කියලා බලන්න ඕනේ නේද? නූපන්න අකුසල නූපදවා තිබීම පිණිස තබා ගැනීම පිණිස වීරිය තියෙනවද? ඒකට කැමැති වෙන්න ඕන. කැමැති වෙන්න නම් අකුසල් ගැන ලොකු දැනුමක් කොහොමද තියෙන්න ඕනේ? අකුසල් ගැන ලොකු දැනුම කොහොමද තේරුම් ගන්නෙ? ලැජ්ජා බය හුතුල තියෙන්න ඕන. අකුසල ගැන ලැජ්ජාවත් අකුසල විපාක ගැන බයක් තියෙන්න ඕනේ නේද? ඒ අකුසල් පවට ලැජ්ජා බය හොඳින් තියෙනවා නම් වීරිය තියෙනවා. දැන් ඔබට තේරෙනවද පංචසේක බල අසුරු කරගෙන භාවනා කළ යුතුයි කියන කතාව නිවැරදියි කියලා? නේද? එහෙනම් ඒ නූපන් අකුසල් නූපදවා සිටීම පිණිස කැමැත්තෙන්ට නම් ලැජ්ජා බය හොඳින් වැඩි තිබිය යුතුයි. ඒ හොඳින් ඒ ධර්මයන් වැඩිද්දී ප්‍රඥාව ශ්‍රද්ධාව ප්‍රඥාව ලැජ්ජා බය ආදී ධර්මයන් අසුරු කරගෙන නූපන් අකුසල් නූපදවා තිබීම ගැන කැමැත්තක් ඉපදෙනවා. කැමැති ඉපදෙනවා. ඒක ඉපදෙන එකක් ඒක. ඒ කැමැත්තෙන් වාසය කරද්දී ඔහු වෑයම් කරනවා. වෑයම් කරද්දී වීරිය පටන් ගන්නවා. විරියං ආරභති. ඒ වීරියෙන් යුක්තව වාසය කරද්දී සිත බලවත් වෙන්න පටන් ගන්නවා. චිත්තම් පක් ගන්නාති පදහති. බලවත් වීරිය කරනවා. නූපන් අකුසල නූපදවා තබා ගැනීමට සමර්ථ වෙනවා. ඒ සඳහා පුරුදු කළ ඒ සඳහා උපකාර වෙන ධර්මය කොමක්ද? දැන් නූපන් අකුසල නූපදවා තබා ගැනීම පිස අනුගමනය වෙන දීර්ඝ වැඩපිළිවෙලක් දැන් අපි කතා කළානේ. ඒ වැඩපිළිවෙල තුළ අප තුළ පිහිටන ධර්මයක් තියෙනවා. මේ ක්‍රමවේදය පුහුණු වීමෙන් අප තුළ අලුත් ධර්මයක් පිහිටනවා. මොකක්ද? ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. අසංවර වූ ඉන්ද්‍රියන් අයින් වෙලා සංවර වූ ඉන්ද්‍රියන් පිහිටනවා. දැන් පේනවද ඉන්ද්‍රිය සංවරය කියන එක බලහත්කාරයෙන් උපදවන්න බෑ. දීර්ඝ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල අවබෝධයක් සහිත එන එකක්.
පුළුල් අවබෝධයක් සහිතව දීර්ඝ වැඩපිළිවෙලක් පුහුණුවක් තුළ තමා තුළ පිහිටන ධර්මයක් තමයි ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය පිරෙයිද? පිරෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙනකොට පංච ඉන්ද්‍රිය, පංච බල මේ වගේ ධර්මතා ගොඩක් තියෙනවානේ. නේද? නමුත් ඒ වෙනකොට යා ඉන්ද්‍රිය ධර්මය කරන්න පුරුදු උත්සාහ කරන කෙනෙක් කලිනුත් නැත්තේ නෑ. නමුත් ඉන්ද්‍රිය ධර්මය, ඉන්ද්‍රිය සංවරය කියන එක ධර්මතාවය හොඳින් පිහිටන්නේ පංච සතර සමය ප්‍රදන් වීරිය තුල. ඒතර ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියලා Tamanට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඉන්ද්‍රිය සංවරය හොඳින් පුරුදු කරන කෙනා තුල Tamanට මේක තෝරගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියලා. ඒතර යමෙක් ඉන්ද්‍රිය සංවරය හොඳින් කරනවා නම් සතර සම්‍යක් ප්‍රදන් වීරියේ පළමු වීරිය ඔහු තුල තියෙනවා. ඊළඟට උපන් අකුසල් දුරු කරන්න, ප්‍රහාණය කරන්න වීරිය තියෙන්න ඕන. ඉතින් ඒ වීරිය තියෙනවද කියලා Tamanට විමසා බලන්න පුළුවන්. විමසා බලනකොට කෙනා තුළ තේරෙනවා තමා තුළ උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීරිය තියෙනවද කියලා. දැන් යම් කෙනෙකුට තරහක් වේවා, රාගේ වේවා, ඊර්ෂ්‍යාව වේවා ඉපදිච්ච අවස්ථාව වුණ තරම් තියෙන්න පුළුවන්. එතකොට බලන්න හොඳට ඒක නැති කරගන්න, ඒක අයින් කරගන්න උත්සාහයක් ගත්තද? නැත්නම් යට වෙලා හිටියද? ඒක අයින් කර ගැනීම පිණිස උත්සාහයක්, කැමැත්තක් තමා තුළ තියෙනවද? ඉතින් ඒ උත්සාහය වීරිය නැත්තම් සතර සම්‍යක් ප්‍රදාන වීරිය නෑ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය නෑ කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නෑ. එතකොට ඊට පස්සේ නූපන් කුසල් උපදවන්න කැමැත්තක් තියෙන්න ඕනේ. නූපන් කුසල් කියන්නේ මොනවද? බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම උපදවා ගැනීම පිණිස ඔහුට කැමැත්තක් තියෙන්න ඕන. එතකොට උපන් කුසල් සම්පූර්ණ කර ගැනීම පිණිස කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත කොහොමද ඉටු කරගන්නේ? භාවනාව තුළ. මොනවද ඒ භාවනාව? අසුභ භාවනාව, මරණ සති භාවනාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බ ලෝකී අනිබ්බත සංඥාව. ඒ වගේ භාවනාව. බලන්න භාවනා වැඩිම පිණිස සතුරු සිතින් ඌ කැමැත්ත තිබෙනවද? මරණ දඬුවමට නියමිච්ච කෙනා මරණ තැනට ගෙනියන්න වගේ අමාරුවෙන්ද යන්නේ කියලා බලන්න. එතකොට දැන් සතර සම්‍යක් ප්‍රදන් වීරිය තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන් විදිහක් නේද මං කිව්වේ. ඒතර ඔබට තේරෙනවද සතර සම්‍යක් ප්‍රදන් වීරිය පවතිනවද නැද්ද කියලා ඔබට තේරෙන්න ගන්න පුළුවන් නේ. ඒතර යම් කෙනෙක් තුළ පහසුවෙන් සතර සම්‍යක් ප්‍රදන් වීරිය පවතින බවක් තියෙනවා නම් තව කෙනෙකුගේ පෙළඹවීමෙන් තොරව තමා තුළ ඒ වීරිය හතර ආකාරී වීරිය පවතිනවා නම් ඒ වීරිය උට ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙලා. ඒ ඉන්ද්‍රිය ධර්මය උට බල ධර්මයක් බවට පත් වෙනවා. එහෙනම් වීරිය ඉන්ද්‍රියක් සහ බල ධර්මයක්සේ පිහිටද්දී සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියන බෝධිපාක්ෂි ධර්ම හතරත් ඒ සමගම පිහිටලානේ. ඒතර පංච ඉන්ද්‍රිය, පංච බල, සතර සම්‍යක් ප්‍රදන් වීරිය ධර්මතා ගොඩාක් පිහිටලානේ. ඒතර මේ සතර සම්‍යක් ප්‍රදන් වීරිය මුල් කරගෙන ඔහු කුමක්ද කරන්නේ? නූපන් අකුසල් නූපදවා තබා ගන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න, උපන් කුසල සම්පූර්ණ කරගෙන නූපන් කුසල් උපදවන්න නේද? උත්සාහ කරනවා. ඒ වීරිය තුල. එතකොට කුසල අකුසල් ගැන දැනුම ඔහු තුල වැඩෙනවනේ. මෙයයි කුසලයේ, මෙයයි කුසලයේ විපාකය. මෙයයි අකුසලයේ විපාකය කියන දේ ගැන විමසා බැලීමේ නුවණ බලවත් වෙනවනේ. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. මෙයයි අකුසලයේ විපාකය කියන දැනුම, මෙයයි කුසලයේ විපාකය කියන දැනුම. ඒකට කියන සම්මා දිට්ඨිය. එහෙනම් සතර සම්‍යක් ප්‍රදන් වීරිය උපදවා වඩද්දී වැඩෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය වැඩෙනවනේ. සම්මා දිට්ඨිය ඉපදී වැඩෙනවනේ. ඒ සම්මා දිට්ඨිය වැඩෙද්දී ඔහු කුසල අකුසල් වෙන් කරමින් අකුසල් ප්‍රහාණය කුසල් උපදවා සම්පූර්ණ කරන්නනේ උත්සාහ කරන්නේ.
ඒ උත්සාහ කරද්දී සිත කය වචනය කියන තුන්දොර තමයි විමසන්නේ. සිත තුල නූපන් අකුසල්, උපන් අකුසල් ප්‍රහාණයට උත්සාහ කර. මොනවද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඒවා දුරු කරන්න උත්සාහ කරනවා. නික්කම විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක උපදවා පවත්වන්න උත්සාහ කරනවා. ඒතරහො මිත්‍යා සංකප්ප බැහැර කරන්නත් සම්මා සංකප්ප උපදවා වඩන්නත් උත්සාහ කරනවා. මොකද උදව් වෙන්නේ? සතර සම්‍යක් ප්‍රදන් වීරිය. සම්මා දිට්ඨිය යුක්තව වීරිය කිරීමෙන් තමයි මිත්‍යා සංකප්ප බැහැර කරලා සම්මා සංකප්ප උපදවා ගන්නට උට පුළුවන් වෙනවා. ඊළඟට ඔහු මිත්‍යා වාචා බැහැර කරමින් සම්මා වාචා උපදවා සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. සතර සම්‍යක් ප්‍රදන් වීරිය සම්මා දිට්ඨිය යුක්තව වඩනවා. ඒතර සම්මා සංකප්ප සම්මා වාචා ඉපදී වැඩිනවා. සම්මා කම්මන්තයත් එලෙසමයි. ඒ විදිහට උත්සාහ කරන කෙනා ඊට පෙරදීම සම්මා ආජීවයේ තුල පිහිටා ඉන්නේ. මිත්‍යා ආජීවය තුල පිහිටමින් ඔච්චර දුරට එන්නේ නැහැ කවුරුත්. මුලින්ම මිත්‍යා ආජීව ඔහු අතාරිනවා. අතහැරලා තමයි පටන් ගන්නෙ. ඒතර ඔහු තුල මිත්‍යා ආජීවයේ හොඳින් පිහිටලා මේ සම්මා ආජීවය හොඳින් පිහිටලා. එතකොට පංච ඉන්ද්‍රිය තියෙන කෙනා තුල පංච බල ධර්ම තියෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම ඇසුරු කරගෙන සතර සම්‍යක් ප්‍රදන් වීරිය වඩනවා. ඔහු තුල සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියන ධර්ම පිහිටනවා. ඒතර ඔහු තුල මිත්‍යා සංකප්ප ආදී මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත ප්‍රහාණය වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය ප්‍රහාණය වෙනවා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ත්‍රිවිධ සුචරිතේ පිහිටනවා. ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙනකොට ත්‍රිවිධ දුස්චරිතයේ දුරු වීම නිසා හිත පහසුටපත් වෙනවා. පීඩාව නැති වෙනවා. ත්‍රිවිධ දුස්චරිතයේ යෙද්දි හිත පීඩාවටපත් වෙනවා. දුස්චරිතයේ බැහැර වීමෙන් ඒ පීඩාව නැහැ. පහසුවක් ඇති වෙනවා. සුචරිතයේ වැඩිවීමෙන් සිත පහසුටපත් වෙනවා. පසුතැවීම නැති වෙලා යනවා. පසු නොතැවෙන සිතක් තියෙනවා. ඒ සිත කායනුපස්සනාව තුළ පිහිටනවා. හැබැයි ඊට පෙර වූ කායනුපස්සනාවට උත්සාහ කරනවා. කුමක් තුළද? භාවනා පහක් ඇසුර කරන් මේ ටික ඔක්කොම කරන් ඉන්නේ. අසුභ සංඥාව, මරණ සතිය ආදී භාවනා ඇසුර කරන්නේ දෙන්නේ. අයේ මුලින් ලොකු ආයාසකින් තමයි කරගෙන ඉන්නේ. දැන් සතර සම්‍යක් ප්‍රදන් වීරිය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී ධර්මයන් හොඳින් පිහිටද්දී සිතේ පසුතැවෙන ස්වභාවය නැති වෙලා යනවා. සිත පහසුටපත් වෙනවා. මේ සියල්ල භාවනා අසුර කරගෙන තමයි වෙන්නේ. භාවනා ප්‍රධාන දෙයක් බවට පත් වෙනවා මේ දුර ගමන එන්න. ඒතර මුලින් අපහසුකම් තිබුණත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ධර්මයන් හොඳින් බලවත් වෙද්දී භාවනාව පිණිස තිබුණ අමාරුකම් නැති වෙනවා. අමාරුකම් නැති වෙන හේතුව තමයි අර පසුතැවෙන ස්වභාවය නිරුද්ධ වෙලා ගිහිල්ලා වෙනකොට. පසුතැවෙන ස්වභාවය නිරුද්ධ වෙන්නේ මිත්‍යා කියන්නේ ත්‍රිවිධ දුස්චරිතය අත්හැරීමත් ත්‍රිවිධ සුචරිතයට පැමිණ සම්පූර්ණ වීමත් නිසා පසුතැවෙන ස්වභාවය නැති වෙනවා. ඔහුගේ සිතේ සතුටක් තියෙනවා. ත්‍රිවිධ දුස්චරිතය දැන් මා තුල නැහැ. ත්‍රිවිධ සුචරිතය මා තුල තියෙනවා කියලා. ඒවා ධර්මතා. කවුරුත් බලෙන් ඇති කරන්න පුළුවන් දේ නෙමෙයි. ඒවා මග වැඩිමින් උපදින දේවල්. ඒ පහසුව ඒ සිතේ පහසුව උපකාර වෙනවා. අර කලින් කළ භාවනා හොඳින් පිහිටීම පිණිස. කලින් කළ භාවනා තුල අපි පුරුදු කළේ කායනුපස්සනාව තමයි පුරුදු කළේ. නේද? සතර සතිපට්ඨානෙ තමයි පුරුදු කරන්න උත්සාහ කළේ. සතර සතිපට්ඨානෙන් මුලින් කායනුපස්සනාවටයි අපි ලොකු උත්සාහයක් ගන්නෙ නේද? ඔය අසුබ භාවනාව තුළ එහෙම කායනුපස්සනාවේ වඩන්නේ. අනිත් සතිපට්ඨානෙ හතරම වඩන්න අවස්ථාවක් තියෙනවා. නමුත් කායනුපස්සනාවට අපි උත්සාහයක් ගන්නෙ නේද?
කෙස්ලොම්නිය ආදී සිහි කරමින් ඊට පස්සේ ශරීරයේ හට ගන්න ස්වභාවය නැසිලා යන ස්වභාවය ගැන මෙනෙහි කරනව නේද? ඒ තමයි සතිපට්ඨානෙ වඩන ආකාරය. මුලින් ඒ දුෂ්කර වෙන්නේ ඇයි? මුලින් ඒ භාවනාව දුෂ්කර වෙන්නේ ඇයි? සිත හොඳින් පිහිටව ගන්න බෑ. සිත හේදුවනවා මෙහෙදුවනවා නේද? ත්‍රිවිධ දුස්චරිතයේ ඔස්සේ සිත දුවන්නේ වෙන එකක් නෙමෙයි. ඒ ටික ප්‍රහාණය වුණාන් පස්සේ ඒ දුවන්නේ නැහැ සිත. ඒ නිසාම සිත පහසුටපත් වෙන සතුටටපත් වෙනවා. එතකොට සිත පහසුවෙන් සතිපට්ඨානෙ තුල පිහිටෙනවා. ඒතර ඔහු තුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන ධර්මයන් සම්පූර්ණ වෙද්දී සම්මා සති කියන ධර්මයේ තුල හොඳින් පිහිටෙනවා. එතන කායනුපස්සනාව තුල හොඳින් පිහිටෙන කෙනා තුල වේදනානුපස්සනාව තුල ඒකාන්තයෙන් පිහිටෙනවා. කායනුපස්සනාව පිහිටියා නම් වේදනානුපස්සනාව තුල නොපිහිටා තියෙන්නේ නැහැ. කායනුපස්සනාව තුල හොඳින් පිහිටිසිත වේදනානුපස්සනාව තුල පිහිටනවාමයි. නොපිහිටා තියෙන්නේ. කායනුපස්සනාව වේදනානුපස්සනාව තුල පිහිටිසිත චිත්තානුපස්සනාවේ හොඳින්ම පිහිටනවා නොපිහිටා තියෙන්නේ නැහැ. නොවි තියෙන්නේ. ඒ දක්වා ගිය සිට ධම්මානුපස්සනාවෙන් නොපිහිටා සිටින්නේ නැහැ. සතර සතිපට්ඨානය තුල පිහිටනවා. ඒතර උතර සම්මා සති කියන ධර්මය පිහිටනවා. සතර සතිපට්ඨානය කියලා කියන්නේ මුළු මනින්ම කුසල්. ඒ තුල හිත පිහිටියාන ඒ කුසල් අරමුණේ සිට පිහිටනවා ඒක සමාධිය. ඒ දක්වා ඔහු පුහුණු කලේ කුමක් අසුරු කරගෙනද? පංචසේක බල වලින් යුක්තව භාවනා පහක් පුරුදු කරමින් තමයි මේ හපංකම ඔක්කොම කරන්නේ. ඒතර ඔහු තුල පංච ඉන්ද්‍රිය ධර්ම පිහිටලා ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පිහිටලා සතර සම්‍යක් ප්‍රදන් වීරිය අසුරු කරගෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන ධර්මයන් උපදවගෙන සම්මා සතිය දක්වා පුරුදු කරනවා. සම්මා සතිය සම්මා දිට්ඨිය අසුරු කරන සම්මා සතිය පුරුදු කරමින් සම්මා සමාධිය ඇති උපදවගෙන වඩනවා. ඒතර සතර සතිපට්ඨානය තව දුරටත් සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨාන සම්පූර්ණ වීම පිණිස තවත් උපකාරක ධර්මතා හතරක් තියෙනවා. මොනවද? කායනුපස්සනාව හිත පිහිටව ගන්න බැරි දුෂ්කරතා හතරක් තියෙනවා. එකක් තමයි කුසීතකම. කායනුපස්සනාවට හිත ගන්න දුෂ්කරයි. අනික තමයි උද්දච්චය. සිත පාලනය කරන්න බෑ. අනික තමයි තීන මිද්දේ. අනික තමයි කාමයන් ඔස්සේ දුවන ස්වභාවය. ඔය හතර තියෙනකන් කායනුපස්සනාව හිත පිහිටවන්න බෑ. අසුබේ තුල හිත පිහිටවන්න උත්සාහ කරලා කියන්නේ කායනුපස්සනාව තුල හිත පිහිටවන්න උත්සාහ කරලා තියාගන්න බෑ. නමුත් ඒ හතර අපි බැහැර කරගන්න ඕන. ඒ හතර බැහැර කිරීම පිණිස උපකාර වෙන්නේ අසුබ සංඥාවමයි. අසුබ සංඥාව සහ තවත් ධර්මතාව වුණා වෙනවා. ඒ ධර්මතා හතර වැඩින්නේ අසුබ සංඥාව ඇසුරු කරගෙන. අසුබ සංඥාවත් ඇසුරු කරගෙන සතර සම්‍යක් ප්‍රදන් වීරියත් ඇසුරු කරගෙන අකුසල් දුරු කිරීමේ කැමැත්තත් ඇසුරු කරන වඩන තව ධර්මතා හතරක් තියෙනවා. මොනවද? සතර 이르දිපාද ධර්මයන්. අකුසල් සියල්ල දුරු කරලා අරහත්ත්වයටපත් වෙන්න ඕන පිරිසුසිත උපදව ගන්න ඕන කියන කැමැත්තෙන් නේද මේ භාවනාව ඔක්කොම කරන්නේ අපි. ඒ කැමැත්ත බලවත් වෙන්න මේ බණ භාවනා කිරීම සාර්ථක වෙනව නේද? අකුසල් දුරු කරලා පිරිසිදුම සිත ඇති කර ගන්න ඕන අරහත්ත්වයටපත් වෙන්න ඕන කියන ඉලක්කය බලවත් කෙනා අකුසල් දුරු කිරීම පිණිස වීරිය ඇති කර ගන්නවා. ඒ කැමැත්තට කියනවා ඡන්දය. ඒ ඡන්දයෙන් යුක්තව වීරිය කරද්දී ඡන්ද 이르දිපාදය කියලා එකට කියනවා. ඒ වීරියෙන් බලවත් වෙන විරිය 이르දිපාදේ බවටපත් වෙනවා. සිත හුතුළු පිහිටනවා චිත්ත 이르දිපාදේ. ඒ සඳහා ඔහුගේ විමසීම ඇති වෙනවා. ඒ සඳහා අකුසල් දුරු කිරීම පිණිස
අවබෝධයේ පිණිස විමසන්ට හෝ පුරුදු වෙනවා. විමර්ශාව ඇති වෙනවා. ඒ සියල්ල මේ භාවනාව අසුරු කරගෙන සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහට ඉර්ධිපාද ධර්මයන් තුලත් පිහිටනවා මේ අසුභ භාවනාව ආදී භාවනාවන් කරගෙන පුරුදු කරනකොට ඉර්ධිපාද ධර්මයන් පිහිටනවා. 4. ඉර්ධිපාද 4 වැඩෙනවා. ඉර්ධිපාද 4 අසුරු කරගෙන කුසීතකම, උද්ධච්චය, තීන මිද්දය, කාමයන් ඔස්සේ දුවන වික්ඛිත්ත සිත කියන ස්වභාවය පාලනය වෙනවා. ඒතර සතිපට්ඨානය තුළ හොඳින් පිහිටනවා. ඒ විදිහට සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට ත්‍රිවිධ දුස්චරිතයේ සම්පූර්ණ වීමෙන් සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. සතිපට්ඨානය සම්පූර්ණ වීමෙන් සප්ත බොජ්ජංග ඉපදෙනවා. බොජ්ජංග සම්පූර්ණ කරන කෙනා තුළ අකුසල් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. පිරිසිදු සිත ඇති වෙනවා. ඒ සියල්ල ආරෂ්ඨංගේ මාර්ගය තුළ තමයි වෙන්නේ. භාවනා කීයක් කළාද? 5යි. මොනවද භාවනා? අසුභ භාවනාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බ ලෝකයන් පිළ සංඥාව, සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව. මරණ සතිය. ඒ භාවනා 5 පුරුදු කරන්නේ කුමක් ඇසුරු කරගෙනද? පංචසේක ධර්ම ඇසුරු කරගෙන. අපි පටන් ගන්න ආන්ගේ විදිහට. ඒ ධර්මයන් ඒ ලෙස පටන් ගැනීම පිණිස අපට කැමැත්තක් අනුබලයක් අප තුළ ඉපදෙන්නේ කුමක් මුල් වෙලාද? ශ්‍රද්ධාව මුල් වෙලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. මේසා පුළුල් අවබෝධය කාගේද? බුදුරජාණන් වහන්සේගේ. ඒ අවබෝධය අපි පිළිගත්තොත් මේ මහා ප්‍රතිලාභයට පයින් ගහයිද? මේ සඳහා කරන වෑයම අපට පාඩුවක්ද? මේ වෑයම මේ මහා ප්‍රතිලාභයක් උපදවා ගැනීම පිණිස ගන්න වෑයමෙදි අපට අහිමි වෙන්නේ මොනවද? එක්ක කැම වේලා, නැත්තම් ඇඳුමක්, සල්ලි ටිකක්, ගමනක් බිමනක්, ඒ වගේ දෙන්නේ. ඒතර මේ මහා ප්‍රතිලාභයේ තේරුම් ගන්න කෙනාට අහිමි වෙන දේ වටිනා දේ වෙන්නේ නැහැ නේද? වටිනා දේ වෙන්නේ නැහැ. එහෙනම් මේ මහා ප්‍රතිලාභයේ තේරුම් නොගත්තොත් අහිමි වෙන දේ වටිනා දේ විදිහට පේනවා. නේද? ඒ නිසා මේ භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මයෙන් අපට උපදව ගන්න තියෙන මහා ප්‍රතිලාභය මෙයයි කියලා තේරුම් ගන්න. ඒ ප්‍රතිලාභයේ අත්කර ගැනීම පිණිස අප පුරුදු කර යුතු පුළුල් විශේෂීත්වය තේරුම් ගන්න. මේක මේ ලේසියෙන් යන්න පුළුවන් නිකන් අර කම්මැලිව කරන එකක් නෙවෙයි. කම්මැලියට සාත්‍තර කියන්න පුළුවන් වගේ එකක් නෙවෙයි මේක. ගොඩාක් දේවල් කරන්න තියෙනවා. හැබැයි ඔක්කොම කරන්න පුළුවන්. කරන්න පුළුවන්කම තියෙන්නේ භාගතුන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කළොත්. ඒතර බලන්න මේ ඒ නිර්වෝල් දැනුම, නිර්භය භාවය ආදී සියලු සුදුසුකම් අපට හැදින ධර්මයේ විශ්වාස කරපුවම නේද? භාගතුන් වහන්සේගේ වචනේ පිළිගැනීමෙන් නේද? එහෙම නැත්නම් බයද, සැකේද, ශෝකේද කෙරවලක් නැති දෙයින් පීඩාවටපත් වෙනව නේද? ධර්ම අවබෝධ කරගන්නත් ඕන, කරගන්නත් බෑ, පීඩයි. අන්තිමට මොකද වෙන්නේ? මේක කරගන්න බෑනේ කියන තැනට හිතපත් වෙනව නේද? ඒතර අපේ තිබුණු සද්ධා මාත්‍රයක් නැති වෙනවනේ. යම් සද්ධා මාත්‍රයක් තිබුණනම් ඒක නැති වෙනවා. ඒ සද්ධා මාත්‍රය නැති වුණාම මොකද වෙන්නේ? ලැජ්ජ බය නැති වෙනවා. ඊට පස්සේ වීර්යය නැති වෙනවා. ප්‍රඥා නැති වෙනවා. තිබුණ සීක බල නැති වෙනවා. දැකලා සීක බල පිරිහෙන්නේ නැහැටි. නමුත් ඒ සීක බල ඇසුර කරන් මේ භාවනා ටික විශ්වාසයෙන් කළ ශ්‍රද්ධාව බලවත් කරගත්තොත් ඉන්ද්‍රිය ධර්ම පිහිටෙනවා. ඉන්ද්‍රිය ධර්ම පිහිටියන් පස්සේ පිරිහෙන්නේ නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්වා දෙන යම් කෙනෙක් තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටියා නම් ඔහු සද්ධානුසාරී. යම් කෙනෙක් තුළ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණයි නම් ඔහු අරහත්ත්වයටපත් වෙලා. ඊට වඩා අඩුවෙන් නම් ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ ඔහු අනාගාමී. ඊටත් වඩා අඩුවෙන් නම් තිබෙන්නේ ඔහු සකදාගාමී කෙනෙක්. ඊට වඩා අඩුවෙන් නම් ඔහු සෝතාපන්න කෙනෙක්. ඊට වඩා අඩුවෙන් නම් සෝතාපන්න මාර්ගය කියන ධම්මානුසාරී කෙනෙක්. ඊට වඩා අඩුවෙන් නම් තියෙන්නේ ඔහු සද්ධානුසාරී කෙනෙක්. සද්ධානුසාරී කෙනාගෙන් පහතට ඉන්ද්‍රිය ධර්ම නැහැ. එහෙනම් දැන් තේරෙනවද ඉන්ද්‍රිය ධර්ම යම් කෙනෙක් තුළ පිහිටියා නම් ඔහු සද්ධාවට ඇවිල්ලා කියලා. එහෙනම් සද්ධානුසාරී කෙනා තුළ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා කියලා පිළිගන්නවද? එහෙනම් සද්ධානුසාරී කෙනා තුළ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන පහ උතුල් තියෙනවනේ. නේද? එහෙනම් ඒ ඉන්ද්‍රිය ධර්ම
මාත්‍ර විදිහටයි තියෙන්නේ. එහෙනම් ආරම්භයේදීම සමාධියක් හොයන කෙනාට සමාධිය දකින්න පුළුවන්ද? බෑ. ඔව් ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ඕනනේ. ඔව් ආරම්භයේදීම දවස් දෙකක් භාවනා කළා මට ධානය තියෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? එහෙම හොයන්න බෑ. එහෙම නෑ. එහෙම ඉපදෙන්නේ නෑ එකපාරට කෙනෙකුට. ඒක දීර්ඝ වැඩපිළිවෙල ගමනක් නේද? නේද? සම්මා සමාධිය ඇතිවීම දක්වා දීර්ඝ ගමනක් තියෙනවානේ. ඊට පෙර සමාධියක් ඇතුනොත් ඒක සම්මා සමාධිය නැත්නම් නිවන පිණිස උපකාර වන සමාධිය නෙවෙයි වෙන්නේ. එහෙමනම් අපි හොයා බැලිය යුත්තේ මට සමාධිය තියෙනවද මාර්ගඵල තියෙනවද කියලා නෙවෙයි සොයා බැලිය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ වචනයේට නැමෙන සිතක් තියෙන. ඒ වචනේ පිළිගන්නවද අපි? භාගතුන් වහන්සේ කිව් දේ කරනවද අපි? කියලා සොල බැලුවොත් අන් එයා තුල ඒ භාගතුන් වහන්සේ කිය දේ කරන්න කැමැත්ත තියෙනවා. ඒ දේ කරනවා කෙනා. එතකොට ඔහු සතු සිතින් මේ බණ භාවනා කරනවා. මාර්ගඵල ලැබෙයිද ආදී සැක සංකා හුට වැඩක් නැහැ. නේ? ඇයි ඔහු දන්නවා භාගතුන් වහන්සේ කිව් දේ කළොත් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා අපි කළ යුතු දේ මෙයයි කියලා තේරුම් ගන්න ආරම්භයට පැමිණෙන්න. ආරම්භය හරිද කියලා බලන්න. ඉන්න තැන හරිද බලන්න. ගමන අසාර්ථක වෙන්නේ නැහැ. ඉන්න තැන හරිද කියලා බලන්නේ නැතුව ගමනේ ඈත කෙරවල හරිද කියලා බැලුවොත් එතෙන් යන්න හරිතෙන්ට යන්න බැරි වෙනවා. නේද? ඒ නිසා ඉන්නේ හරි තැනද? භාගතුන් වහන්සේ කිව් දේ කරනවද කියලා බලන්න. ඒ නිසා බය නැතුව භාගතුන් වහන්සේ පෙන්නු මේ උතුම් ධර්මයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි විදිය භාගතුන් වහන්සේ පෙන්නනවා විවිධ විදිහට. ඉතින් මම මේ භාවනා පහක් කියන ඒක විතරක්ම නෙමෙයි තව ගොඩාක් භාවනා තියෙනවා. ඒ භාවනා හැම දෙයකින්ම මේ ධර්මන පුදවන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඔබට gedare ඉඳන් පුරුදු කරන පහසු එකක් මම කියන්නේ. සමහර භාවනාවන් කරගන්න අමාරුයි. දැන් මේ භාවනාවන් තුළ අනිවාර්යයෙන්ම මේ ඔබට පහසුවෙන් ඒ ධර්මයන් උපදව ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඉපදෙන ඔබ තුළ. ඒ ධර්මයන් පුරුදු කරොත් පහසුවෙන් පුරුදු කරගන්න. ඒ නිසා හොඳින් මේ ධර්මයන් පුරුදු කරගන්න උත්සාහ කරන ඉතින් අපි සෙත් පතන ඔබ කොයි කාටත් මුලාවකටපත් නොවි භාගතුන් වහන්සේ පෙන්වූ උතුම් ධර්මයේ තුල හොඳින් පිහිටීම පිණිස සියලු දෙනාටම දුර්ලභ වූ වාග්ය උදා වේවා සාදු සාදු සාදු